ඔබ කවුරුත් දන්නා පරිදි 2020 ජනවාරි මාසයේ පළවෙනිදා අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි අපට ලියුමක් ආවා පළවෙනිදා දාතම දරන අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ අතනින් මේ නාලක කළුවේව මැතිතුමා දැන් කියපු කමිටුව පත් කළා කියලා. ඒ අනුව 2020 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා අපි කණ්ඩායමේ 4 දෙනා ඒ ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහත්මයාට අද තව ස්වල්ප වේලාවකින් පුළුවන් වුණොත් එතුමා ඒ කිව්ව මොකද උසාවියේ ඉන්නේ අද උසාවි වැඩ. ඉතින් එතුමා නීතිඥ මහත්තයෙක් හදිසියේ තමයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව සූදානම් කරා කියලා ඊයේ තමයි දැනගත්තේ. ඉතින් ඒ නිසා එතුමාට අද උදේ මේ වෙලාව අපහසුයි කියලා මට කිව්වා. එතුමා උසාවි වැඩ ඉවරුණාම වෙලා තිබුණා මෙතනට සහභාගී වෙයි. ඉතින් මගේ දකුණු පැත්තේ ඉන්නේ ඩී.එස්. ජයවීර මහත්මයා, ප්‍රවීණ රාජ්‍ය නිලධාරියෙක්, පෘතුල දෙකීම් තියෙන ආයතන කීපයකම ඉහළ තනතුරු හොබවලා තියෙන සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක්. නාලක ජයවීර මහත්මයා වරලත් වාස්තු විද්‍යාඥ මහත්මයෙක්. 2010 අවුරුද්දේ වගේ ඉඳලා ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධ දේවල් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කරලා අත්දැකීම් තියෙන මහත්මයෙක්. ඉතින් අපි 4 දෙනාගේ සම්මානිත කමිටුව පත් කරේ ඔබ කවුරුත් දන්නා සහස්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය. ඒකට අත්සන් කරන්න ගිවිසුමක් අත්සන් කරන්න කියලා යෝජනාවක් තියෙනවා. MCC ආයතනයත් ශ්‍රී ලංකා රජයත් අතර ඒ අත්සන් කරන්න යන ගිවිසුම පිළිබඳව ඔබ කවුරුත් දන්නා පරිදි පෞද්ගලික කාලයේ සමාජයේ විශාල ආందోලනයක් ඇති වුණා. එතකොට ඒ ගිවිසුම අත්සන් කිරීමට 2019 ඔක්තෝබර් මාසයේ අමාත්‍ය මණ්ඩල තීරණයක් අන්තිමුණා. ඒ තීරණය අනුව අත්සන් කරන්න යොදලා තිබිච්ච ගිවිසුම අත්සන් කිරීම අත්හිටවනු ලැබුවා මූලික වශයෙන් සමාජයේ ඇතිවෙච්ච ඒ බරපතල ආందోලනාත්මක විවේචනය සහ මතවාදය බොහොම ප්‍රදීප නිසා. ඒකේ මම හිතන්නේ අග්‍රඵලයේ විදිහට තමයි මට පෙනුනේ එක අඩියක් පසට තියන්නේ වකට හිටපු රජයත් මේ පිළිබඳව අවම වශයෙන් මැතිවරණයට එනකන්වත් මුකුත් වෙන්නේ නැහැ කියන වගේ මතයක් ඉදිරිපත් කරන්න සිද්ධ වුණා ඒ රජයට. මොකද කවුරුත් දන්නවා නිදහස් චතුරස්‍රයේදී අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ උපවාසයක් ආරම්භ කරලා තිබුණා. ඒ සියල්ලගේම ප්‍රතිඵලයක් ලෙස වෙන්න ඕනි අපි හිතන ආකාරයට මේ කටයුත්ත අමාත්‍ය මණ්ඩල තීරණ ලැබුණාට ඒක ක්‍රියාත්මක වුණේ නැත්තේ. රජය 2019 දෙසැම්බර් මාසයේ තමයි අමාත්‍ය මණ්ඩල තීරණය අරන් තියෙන විශේෂ කමිටුවක් පත් කරලා මේ පිළිබඳව සොයා බලනවා කියලා. ඒ අනුව තමයි මම පටන් ගනිද්දි කියපු ජනවාරි මාසේ පළවෙනිදා දාතම දරන ලිපියෙන් අපේ කමිටුව පත් කරේ. කමිටුවේට බාර දීලා තිබිච්ච කාර්යභාරය තමයි මේ යෝජනාවලිය පිළිබඳව ඒක ඇති වෙච්ච හැටි, ඒකේ කොහොමද ඒක ගොඩනැගිලා තියෙන්නේ, කොයි වගේ කොන්දේසිද මේකේ තියෙන්නේ, මේක රටට කොයි විදිහටද බලපාන්නේ, මේකේ වාසි පාඩු මොනවද කියලා අධ්‍යයනය කරලා රජයට වාර්තාවක් දෙන්න. එතකොට අපිට කාල සීමාවක් දීලා තිබුණා 2020 අප්‍රේල් මාසයේ 30 වෙනිදාට පෙර කියලා. නමුත් ඔබ කවුරුත් දන්නා පරිදි මාර්තු මැද ඉඳලා සම්පූර්ණයෙන්ම අපේ කටයුතු සියල්ල මේ රටේ යම් ආකාරයකට ඇන හිටියා. ඉතින් ඒ නිසා 2020 මාර්තු මාසයේ අගදී අපට නැවත ලිඛිතව දන්වලා තිබුණා ඔබගේ කමිටුවේ වාර්තාව බාර දීමේ අවසන් දිනයේ විදිහට ජූනි මාසයේ 30 වෙනිදා කියලා දිනය කල් දාලා අපිට මාර්තු මාසයේදී දිනයක් ලැබුණා. ඉතින් ඒ අනුව කමිටුව දිගින් දිගටම වැඩ කළා. කමිටුව අදාළ අපට සොයාගත හැකි වූ සියලු අපට සපයනු ලැබූ සියලු ලේඛන සියලු තොරතුරු අපි අධ්‍යයනය කළා. ඊට අමතරව අපි යම් යම් සාකච්ඡාවලට සහභාගී වුණා, සම්මන්ත්‍රණ වලට සහභාගී වුණා. මේ ව්‍යාපෘති යෝජනාවලට අදාළ රජයේ නිලධාරීන්, එවකට හිටපු අය, වර්තමානයේ ඉන්න අය, ඒත් එක්කම යම් ආකාරයකට මේ පිළිබඳ උනන්දුව දක්වපු රටේ සමාජයේ ඉන්න වෘත්තිකයන්, වෘත්තික සංවිධාන, වාණිජ්‍ය මණ්ඩල, ඒත් එක්කම සාමාන්‍ය පුරවැසියන් පවා 180 දෙනෙක් පමණ අපිට 180ක් විතර අපිට ඇවිල්ලා තියෙනවා මේ පිළිබඳව තොරතුරු යෝජනා. ඒ සැලම අපි සලකා බලලා විමර්ශනය කරලා අපි අපේ කමිටුවේ අවසන් වාර්තාව කෙටුම්පත හදලා අපි 2020 ජූනි මාසේ 23 වෙනිදා දින සහිතව අපි මේ වාර්තාව අපි අවසන් කළා. ඒකේ මුල් පිටපත
මුල් පිටපත් 3ක් තියෙනවා අතටම නිල වශයෙන්. ඒක ඒ ලිඛිතව අපි ඒක අපේ කාර්යභාරය පවරපු අග්‍රාමාත්‍ය ලේකම්තුමාටත් ජනාධිපති ලේකම්තුමාටත් ඊට පසුව අමාත්‍ය මණ්ඩල ලේකම්තුමාටත් අපි බාර දීලා තියෙනවා. ඊට අමතරව ගරු අගමැතිතුමාටත් අතිගරු ජනාධිපතිතුමාටත් මේ වාර්තාව අපි පිළිගන්නලා තියෙනවා. ඒ වාර්තාව දැන් ඔබට බලන්න පුළුවන් මේක තමයි මේ වාර්තාව. මේ වාර්තාව මෙතුමා ගාව තියෙන කොපියක්, නාලක ජයවීර මහත්මයා ගාවත් කොපියක් තියෙනවා. අපි 4 දෙනා ගාව කොපි 4ක් තියෙනවා. ඊට අමතරව මේ කොපි 10ක් ගැහුවා අපි. ඒ කොපි 10 අදාළ ආයතනවල තියෙනවා මේ විදියට. එතකොට ඔබ මේ වාතාව මේ විදියට දැක්කට මේකේ උපලේඛන තියෙනවා තව මේ වගේම වොලියුම් 14ක්. ඉතින් මේ සියල්ල එකතු කරලා එක තැනකට ගේන එක අපහසුයි. ඒ නිසා මේ වොලියුම් එක ඔක්කොම පිටපත් තුනක් ගස්සලා අග්‍රාමාත්‍ය කාර්යාලයේත් ජනාධිපති කාර්යාලයේත් අමාත්‍ය මණ්ඩල කාර්යාලයේත් තබලා තියෙනවා ඕනෑම කෙනෙකුට ඒක ගිහිල්ලා පරිශීලනය කරන්න පුළුවන් ආකාරයට. මොකද ඒ වගේ මුළු සමස්ත එකක් අරගෙන ලොරි එක තමයි ගෙනියන්න වෙන්නේ මේ ෆොටෝකොපි කරලා ගත්තොත්. ඉතින් වඩාම වැදගත් මේකට අවශ්‍යයි කියලා හිතන වඩාම වැදගත් මුණුම් ටික මේකේ අමුණලා තියෙනවා. ඒ ටික මේකේ දාලා තියෙනවා. උපලේඛන තමයි වොලියුම් 14ක් විදිහට අපි ඉදිරිපත් කරලා තියෙන වෙනවා. වොලියුම් 14ක් විදිහට. මම කෙටියෙන් සඳහන් කරන්නම් වාර්තාවේ සඳහන් කරුණු ඔබට බලන්න පුළුවන් මේ වාර්තාව දැන් ජනමාධ්‍යයට නිකුත් කරලා තියෙනවා. ජනාධිපති කාර්යාලයේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා මුළු වාර්තාවම. ඒ වාර්තාවේ ඇමුණුම් ටික යථාකාලයේදී අර ස්කෑන් කරලා ඕන දාන්න සමහරව අපි ළඟ soft copies නෑ ඒවා ඒ මෘදුක පිටපත් හරි ගස්සලා ඕන දාන්න. ඒක ඉදිරියේදී ඒ වෙබ්සයිට් එකට එකතු වෙවි. මොකද ඒවා ඔක්කොම එනකන් මේක කල් දාන එක තේරුමකුත් නෑ. මූලික වාර්තාව තමයි මහ ජනතාව දැනගන්න ඕන. ඒ නිසා අපි ඒක ඉදිරිපත් කරා. අපි රජයට කිව්වා මේක මහ ජනතාවට පුළුවන් නම් එළියට දක්වන්න. මොකද මේ දක්වා අපේ රටේ වෙලා එක දෙයක් තමයි අපි දාලා තියෙන්නේ. ජාත්‍යන්තර වශයෙන් අපි ඒක සාකච්ඡා කරමු. ඉස්සරහට ඔයගොල්ලන්ට තිබෙන ප්‍රශ්න තියෙවි. මේ දක්වා අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි මේ ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ කටයුතු මේ රටේ පොදු මහ ජනතාවට විවෘත වෙලා නැහැ. ඒක අපි විශේෂ නිර්දේශයක් මේ වාර්තාවේ අන්තර්ගත කරලා තියෙනවා MCC එකට පරිබාහිරව. MCC ඇතුළත් වුණාට ඒකට පරිබාහිරවට ඒකට විතරක් නෙමෙයි වෙන්න මුළු මහත් ජාත්‍යන්තර සියලු ගිවිසුම් අත්සන් කරන්න යනකොට මීට වඩා විවිධ පෙනෙන සුළු මීට වඩා මහ ජනතාව දැනුවත් කරමින් ඊට වඩා ප්‍රජාතාන්ත්‍රික ආකාරයට කටයුතු කරන්න මේ වගේ ඒවා හංගන එක නම් හොඳ නෑ කියන යෝජනාව අපි දාලා තිනවා. යතිගරු ජනාධිපතිතුමා ඒක ඉතාම ඉහළින් පිළිගාගෙන ඔබ දන්නවා මේ වාර්තාව බාර දීලා පහුවෙන්දම මේ වාර්තාවේ දෙන්න පුළුවන් උපරිම ටික එතුමා මේ මොහොතේ දෙන්න පුළුවන් ටික දැම්මා මේ එතුමාගේ අන්තර්ජාලයේ එතුමාගේ වෙබ් අඩවියට නිකුත් කළා. ඒතර මේ වෙබ් අඩවිය ඔයාලට ගිහිල්ලා ඒක බලා ගන්න පුළුවන් වාර්තාව සම්පූර්ණයෙන්ම තියෙනවා. ඇමුණුම් ටික ඉදිරියේදී එවි. මට දැනගන්න තියෙනවා මේ වෙනකොට දෙමළ පරිවර්තනයක් කරමින් යනවා කියලා. මොකද මේකේ සිංහල ටිකක් කියවනකොට තේරෙයි මේක තාක්ෂණික වාර්තාවක්. මේක පර්යේෂණ විදියට වාර්තාවක්. ඒ වෙයි මේක පරිස්සමෙන් ඒක පරිවර්තනය කරන්න ඕන කියන එකත් ඔයාලට තේරෙවි මේක කියවනකොට. ඒකට ඒ කාලය එතුමාලට දෙන්න දෙමළ වාර්තාවක් ඉක්මනට නිකුත් කරાવી. මේ රටේ එතකොට සමස්ත මේ රටේ ජනතාවට සිංහලෙන් සහ දෙමළෙන් මේක බලා ගන්න පුළුවන් විදියට ඒක ඉක්මනින් නිකුත් කරાવી. රට මේ වාර්තාවේ සමස්ත සිංහල පිටපත තියෙනවා. හොඳයි. අන්තර්ගතයට පැමිණියොත් මේ වාර්තාව පිළිබඳව බොහොම සංක්ෂිප්තව කියන්නම් ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. මේ වාර්තාව පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට අපිට මූලික නිරීක්ෂණ කීපයක් ආවා. ඒ පළමුවෙනි නිරීක්ෂණය තමයි මේ වාර්තාව යෝජනාවලිය අපේ වාර්තාව පදනම් වෙන MCC යෝජනාවලිය ඇමරිකානු සංවර්ධන ආධාර යෝජනාවලිය. දැන් අපි දන්න ඇමරිකානු සංවර්ධන ආධාර යෝජනාවලිය තිබුණා ඊට කලින්. ඕගොල්ලෝ ඔක්කොම දන්න USAID කියන USA කියන ආධාර යෝජනාවලිය රටේ ගොඩක් කල් පැවතිච්ච ආධාර දෙන ක්‍රමයක්. දැන් මේ MCC කියන්නේ ඇමරිකාව විසින් සංවර්ධනය වෙන රටවල් වලට ආධාර සපයන්න හරිගස්සලා තියෙන නවතම ක්‍රමවේදයක්. ඒක හදලා තින්නේ 2003 ඇමරිකාවේ පාස් කරන ලද ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සම්මත කරගෙන ලද අලුත් පතකින් මිලෙනියම් චැලෙන්ජ් ඇක්ට් කියන
පනතෙන් තමයි ඒක ස්ථාපනය කරලා තියෙන්නේ 2003 අවුරුද්දේ. එතකොට 2003 අවුරුද්දෙන් පස්සේ ඒ රටවල් වලට පුළුවන් වෙනවා තමන්ගේ ආර්ථිකවල තියෙන සංවර්ධනයට අදාළ බාධා මොනවා හරි තියෙනවා නම් අඳුනගෙන අපේ ආර්ථිකයට මෙන්න මේකේ තියෙන බාධාව අපේ ආර්ථිකයට මේකයි තියෙන බාධාව ඒ බාධා සංවර්ධන බාධක අඳුනගෙන ඒ සංවර්ධන බාධා ඉවත් කිරීම සඳහා ඒගොල්ලෝ ඒකට කියනවා සංරෝධක කියලා constraints කියලා to remove constraints towards economic growth constraints against economic growth ඒවා අයින් කරන්න to remove constraints තමයි ඒගොල්ලෝ කියන්නේ මේ ආයෝජන ව්‍යාපෘති හරිගස්සලා ඒ සඳහා ඒ ආයෝජන ලබා දැන් වැදගත්ම දේ තමයි මේකේ අපිට සටහන් වෙච්ච මූලික දේ තමයි මේක ණයක් නෙමෙයි ආධාරයක්. එතකොට සහස්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය හරහා ලංකාවට හම්බ වෙන සල්ලි ණය නෙමෙයි. ආපසු ගෙවන්න අවශ්‍ය නැහැ. එතකොට මූලිකවම අපිට එන නිරීක්ෂණය තමයි අපේ රටේ සංවර්ධනයට අදාළ ගැටලු තියෙනවා නිරාකරණය කරගන්න. ඒ ගැටලු කොහොම හරි නිරාකරණය කරගන්න ඕන නම් ප්‍රමුඛතා පදමින් ඒ ගැටලු ටික හඳුනාගෙන තියෙනවා නම් ඒ ගැටලු සඳහා නිරාකරණය කරගන්න මුදල් අවශ්‍ය නම් ඒ මුදල් අපිට රට ඇතුළත අපේ අසීරු නම් එහෙනම් විදේශයකින් ණයක් ගන්නවට වඩා විදේශයකින් ආධාරයක් ගන්න එක හොඳයි. ඒක බොහොම සරල බොහොම මේ මතු පිටින් හොඳටම පේන සාධකයක්. ආයි ගැඹුරට කිඳා බහින්න ඕන කතාවක් නෙමෙයි. හැබැයි අපිට තේරිච්ච දේ තමයි මේක මේ ඒ වගේ සසඳලා සමාන්තර ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. ඒකට හේතුව මේ දක්වා USAID එකෙන් දීපු ආධාර වේවා ජපානයෙන් ආපු ආධාර ජයිකා වලින් ආධාර දීපු වේවා වෙන රටකින් දීපු ආධාර වේවා ඇමරිකාවෙන්ම දීපු වෙන ආධාර වේවා ඒවත් එක මේ MCC ආධාරය සමාන්තරව සලකන්න බෑ කියලා. මොකද ඒක ඇතුලේ ඒ ආධාර ලබා ගැනීමට අවශ්‍ය කොන්දේසි මාලාවක් තියෙනවා. ඒ කොන්දේසි මාලාව අපි තෘප්ත කරන්න ඕන. එතකොට ඒ කොන්දේසි මාලාව අභ්‍යන්තරයේ විශ්ලේෂණය කරගෙන යනකොට තමයි අපට බොහොම පැහැදිලිව පේන්න ගියේ මේකේ තියනවා කියලා ඒ කොන්දේසි අතරේ ගැටලු මුලක් තියනවා කියලා. මම කෙටියෙන් කියන්නම් අපි ප්‍රශ්න අහනකොට ඒ පිළිබඳව සාකච්ඡා කරමු. මූලික වශයෙන් අපි දැකපු දේ තමයි මේකේ අර ව්‍යාපෘති තෝරගන්නකොට සංරෝධක ඇගීම කියන එක කොයි ආකාරයට සිදු වුණාද කියන ප්‍රශ්නේ. මොකද අර සංරෝධක හරිනම් අගයන්න ඕන අපිට සංවර්ධනයට තියෙන බාධා කියලා අඳුන ගන්න ඕන ලංකාවේ රාජ්‍ය ආයතන විසින්. ඒ අදාළ රාජ්‍ය ආයතන. දැන් මේක අඳුනගෙන තියෙනවා ඉඩම් සහ ප්‍රවාහන සංරෝධක කියලා ව්‍යාපෘති දෙකක්. දැන් ප්‍රවාහන සංරෝධකය නම් අඩු ගානේ අපි කවුරුත් පාරේ යන අයට තේරෙනවා නාගරිකව තියෙන වාහන තදබදය දිහා බැලුවම ඒක සංරෝධකයක් පේනවා. ඉඩම් කියන එක කොහොමද මේ මහා ලොකු සංරෝධකයක් උනේ කියන එක අපිට ප්‍රශ්නයක් විදිහට අහන්න පටන් ගත්තා. ඒ නිසා මේ ඉඩම් සංරෝධකය සහ ප්‍රවාහන සංරෝධකය දෙක කොහොමද බලවත් සංරෝධක ලෙස හඳුනාගත්තේ කියන එක අපිට හොයාගන්න ඕන. ඉතින් අපි කරේ ඒ අදාළ බලධාරී ආයතන සමග සාකච්ඡා කරා. එතකොට ඒකට ඉඩම් අමාත්‍යාංශයේ යටතේ තියෙන ඉඩම් කොමසාරිස් කාර්යාලය, ඒකට ඉඩම් ලියාපදිංචි කිරීමේ අංශ, ඊළඟට අපේ මේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මේ වගේ අය. ඊළඟට ප්‍රවාහනය සම්බන්ධව ඔය ඒ වෙනකොට ඒක කරපු ඔය මෙගාපොලිස් කියන මිනිස්ට්‍රි එක කරලා තිබුණේ ඒ අමාත්‍යාංශය ප්‍රවාහන අමාත්‍යාංශය අපි සාකච්ඡා කරා. ඊළඟට මේ ව්‍යාපෘති සාමාන්‍යයෙන් රාජ්‍ය යන්ත්‍රණය තුල මධ්‍යගතව විශ්ලේෂණය වෙන සියලු දේවල් සියලු පැතිකඩ බලලා විශ්ලේෂණය වෙන ආයතන තියෙනවා. ඒක තමයි ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව කියන එක. ඔබ දන්නවා කෙනෙක් පුළුවන් මාර්ග තදබද අයින් කරන්න කියලා පාරක් යෝජනා කරන්න. මහා මාර්ගයක් යෝජනා කරන්න. මේ මහා මාර්ගයක් යෝජනා කරනකොට ඒක යෝජනා වෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් මහා මාර්ග අමාත්‍යාංශය ඇතුලේ. ඊළඟට ඒකටම ඒ කොරිඩෝර් එකටම පුළුවන් කෙනෙකුට යෝජනා කරන්න දුම්රිය මාර්ගයක්. දුම්රිය මාර්ගයක් යෝජනා වුණා ඒක අධ්‍යයනය වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලේ ඊට පස්සේ ඒක යන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය හරහා. දැන් මේ එකම තදබදේ තියෙන කොරිඩෝර් එකට ව්‍යාපෘති දෙකක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. මොකද ඒ අයගේ විශේෂපත් අනුව තමයි ඒ සංවර්ධන කරන්නේ. ඊට පස්සෙ මේකට මේ දෙකම ඕනද? එකක් ඇතිද? ඒ දෙකින් එකක් නම් කොයිකටද දෙන්නේ? මොකක්ද ප්‍රමුඛ වෙන්න ඕන කියන එක තීරණය කරන්නේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ. ඒක තමයි මේ විග්‍රහය කරන ආයතනය. ඒකට අදාළ බලතල ඔබ ගිහිල්ලා බැලුවොත් ලංකාවේ මුදල් රෙගුලාසි කියලා තියෙනවා.
මුදල් රෙගුලාසි 34 35 36 පොත බලන්න. ඒකේ තියෙනවා කොහොමද ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව එහෙම ව්‍යාපෘති අවශ්‍ය නම් විග්‍රහ කරන්න කියලා. ඉතින් අපි මොකද කරේ? මේ අදාළ ආයතන වලින් මේ පිළිබඳව අපි ප්‍රශ්න කළා. මේ ඉඩම් ව්‍යාපෘතිය කොහොමද ඉස්සරහට ආවේ? කොහොමද ඒක ගොඩ නැගුණේ? කොහොමද ඒක අනුමත වුණේ? කොහොමද ඒකට ප්‍රවාහන ව්‍යාපෘතිය කොහොමද ආවේ? කොහොමද ගොඩ නැගුණේ? කොහොමද අනුමැතිය ආවේ? එතකොට මේකට ආවේ නැද්ද වෙන වෙන යෝජනා? එතකොට මේ ඉදමුයි ප්‍රවාහනයයි විතරද මේ රටේ ප්‍රශ්න තියෙන්නේ? අධ්‍යාපනයේ නැද්ද? සෞඛ්‍යයේ නැද්ද? වාරි මාර්ගවල නැද්ද? වෙන ක්ෂේත්‍රවල නැද්ද? මේ ප්‍රශ්න අපි පොදුවේ බොහොම නිදහසේ විමර්ශනය කරා. එහෙම කරනකොට මූලිකව පෙන්නලා ගිය දෙයක් තමයි මේ ව්‍යාපෘති දෙක ප්‍රධාන සංරෝධක ලෙස හඳුනා ගැනීමට ප්‍රමාණවත් දායකත්වයක් ලංකාවේ රජයේ ආයතන වලින් සිදු වී නැත කියන එක. සංරෝධක ඇගයීම් වාතාවක් තියෙනවා. 2016 අවුරුද්දේ තමයි සංරෝධක ඇගයීම වෙලා තියෙන්නේ. 2017 ඒක වාර්තාවක් විදිහට එළියට දාලා තියෙනවා. ඒ වාතාවේ ලේඛන ඒගොල්ලෝ ක්ෂේත්‍ර 6ක්ද ඔය දන්නේ කරලා තියෙනවා. ක්ෂේත්‍ර 6න් ඉඩම් සහ ප්‍රවාහනය කියලා ක්ෂේත්‍ර දෙක තෝරගෙන තියෙනවා ආයෝජනයේට. ඒක ඇහුවාම මේක අධ්‍යයනය කරාද? බහුක්ෂේත්‍රීය විග්‍රහයක් කළා. මේකෙන් අනිත් ක්ෂේත්‍ර වලට තියෙන බලපෑම අධ්‍යයනය කළාද? කොහොමද ඒක උනේ කියලා ඇහුවම අපි කොමිටුවට හොයාගත්තම හැකි වුණා. ඒක විශ්ලේෂණය කරලා කරපු වාර්තා කිසිවක් රජයේ ආයතන ඇතුළේ. එතකොට මේවා ප්‍රමුඛතාවයේ ආවේ කොහොමද කියලා බලනකොට අර සංරෝධක ඇගයීම් වාර්තාවේ තියෙනවා MCC ආයතනය විසින් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආයතනයකින් කරපු සංරෝධක ඇගයීම් වාර්තාවක් තමයි තියෙන්නේ. ඒකේ තියෙනවා අර ආර්ථිකමය ඉපැයුම් අනුපාතය කියන දර්ශනය පාවිච්චි කරලා මේ පෙළ ගැස්ම කරලා තියෙනවා. ඉතින් ඒ පාර අපි අපේ රාජ්‍ය ආයතන වලින් ඇහුවා දැන් මේ පෙළ ගැස්මක් කියනවා 16යි මේකට 17යි මේකට කිය ඒ 16 වල 17 වල හොයාගත්ත ක්‍රමය අපිට පුළුවන් නම් ලබා දෙන්න කියලා. වාර්තාව අවසන් වෙන තෙක් කිසිම ආයතනයකට ඒක අපිට ලබා දෙන්න පුළුවන් උනේ නැහැ. ඒ නිසා වාර්තාවේ හැටියට අපිට පේනවා ලංකාවේ අවශ්‍යතා ලංකාව විසින් අධ්‍යයනය කරලා සංරෝධක හඳුනා ගැනීමකට වඩා මෙතන සිදුවලා තියෙන්නේ වෙනත් විදියකට සංරෝධක ඇගීලා ඒක ලංකාවේ ආයතන හරහා ක්‍රියාත්මක වෙන්න දැමීමක්ද කියන ප්‍රශ්නාර්ථය අපි මේ වාර්තාවේ මූලිකව අහලා තියෙනවා. කොටින්ම කියනවා නම් ගිවිසුම් වලට පොතේසි පැත්තකදී ගිවිසුම් වලට අදාළ මුදල් ලබාගෙන ක්‍රියාත්මක කරන්න යන ව්‍යාපෘති කොයිතරම් රටට ගැළපෙන බලවත් සංරෝධක තියෙන බලවත් ආකාරයට මේකෙදී අපට ඉක්මනින් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් විදිහේ වෙනත් අතුරු ආබාධ නැති ව්‍යාපෘතිද කියන එක පිළිබඳව තහවුරුවක් අපේ රාජ්‍ය ආයතන වලට බැරි වුණා අපිට ලබා දෙන්න. හැබැයි මේකේ වැදගත් දෙයක් අපි හොයාගත්තා. මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් රජයේ ආයතන දෙකකින් රජයට දීලා තියෙනවා නිරීක්ෂණ වාර්තා දෙකක්. එකක් තමයි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඒවකට රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. ඒ වාර්තාවේ පිටපතක් අපි මේකට අමුණලා තියෙනවා. ඒකේ තියෙනවා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ජාතික ආරක්ෂාවට සිදුවිය හැකි බලපෑම් අධ්‍යයනය කළ යුතුය. මේකේ තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ බලපෑම් තියෙන්න පුළුවන්. එතකොට ඒ බලපෑම් අධ්‍යයනය කරලා මිසක් මේ ගැන තීන්දුවක් ගන්න එපා කියලා. ඊළඟට අතිගරු ජනාධිපතිතුමා යටතේ තිබිච්ච ජාතික ආර්ථික සභාව කියන එක වාර්තාවක් හරි ගස්සලා ජනාධිපතිතුමාට පාර දීලා ජනාධිපතිතුමා විසින් ඒක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තිනවා. ජනාධිපතිතුමාගේ නිර්දේශය ඇතුව මේවා මේ පුළුල් අධ්‍යයනයකින් තොරව මිසක් මේක ක්‍රියාත්මක කරන්න එපා කියලා. ඇත්තටම ඔබ බැලුවොත් මේක අමුණුම් වල එක ඇමුණුමක් විදිහට අපි දාලා තිනවා ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ස්ථානික නිරීක්ෂණ 4ක් තියෙන අඩු ගානේ. ඒ 4ෙම ජනාධිපතිතුමා කියනවා මේක කරන්න යන්න එපා. මේ හරි අවදානම් සාගත වැඩක්. මේ අදාළ විශ්ලේෂණයන් විමර්ශනයන් නියමාකාරයෙන් රාජ්‍ය ආයතන හරහා කෙරිලා බහුක්ෂේත්‍රීය මේකද විග්‍රහයක් කරනකම් මේක අපි අසන්න නොකළ යුතුයි කියලා. නමුත් අපේ කමිටුවට පේන්නේ ඒ කිසි දෙයක් සැලකිල්ලට ගැනිලා නැහැ. 2019 නොවැම්බර් ඔක්තෝබර් මාසේ 15 වෙනිදා මට මතක හැටියට ඒ අමාත්‍ය මණ්ඩල තීරණය ගන්නකොට නාලක නිවැරදි නම් ඔක්තෝබර් 29 2019 ඔක්තෝබර් මාසේ දිනේ අදාළ ඒ වෙලාවේ තමයි මේ අමාත්‍ය මණ්ඩල තීරණය ආරම්භ තියෙන්නේ. ඊට පූර්වගාමීව අර වගේ වාර්තාවක් තියෙද්දි
දැන් එකෙන් අපිට පෙන්ලා ගියා ඒ ටික අධ්‍යයනය කරනකොට අර අපේ කමිටුවට ආපු මූලික මත අපි කමිටුවේ විශ්ලේෂණ වලින් ස්වාධීනව ලබාගත් ආකල්ප ටික මේක හරියට විග්‍රහ වෙලා නැහැ, මේකේ තියෙන අතුරු බලපෑම අධ්‍යයනය කරලා නැහැ, රටට මේකේ තියෙන බලපෑම පිළිබඳව රට ඇතුලේ රාජ්‍ය යන්ත්‍රණයෙන් දේවල් අරන් නැහැ. අපි ඉස්සරහට සාකච්ඡා කරමු. ඔක ඇතුලේ තියෙන ඔය ඉඩම් කතාව, කොරිඩෝ කතාව ඒවා අපි ඉස්සරහට සාකච්ඡා කරමු. මේ කිසි දෙයක් නියමාකාරයෙන් අධ්‍යයනය වෙලා නැහැ රාජ්‍ය යන්ත්‍රණය තුල කියලා අපිට නිගමනයකට එන්න වෙනවා. ඒ වෙච්ච යම් ආකාරයකට කරලා තියෙන දේවල් සාකච්ඡාවට භාජනය වෙලා නැහැ. ඒත් එක්කම තුන්වෙනුව අපිට ඒක වාර්තාව හොයාගන්න බැරුව ගියා. අපේ කමිටුවට වාර්තාව දෙපෙර අපිට ඒක ලැබුණේ නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තියෙනවා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය කියලා ආයතනයක්. Institute of National Security Studies. Institute of National Security Studies වලින් මේ NCC පිළිබඳව වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. අධ්‍යයන වාර්තාවක්. අපිට එහෙම වාර්තාවක් කියන බව විතරයි අපිට දැනගන්න ලැබුණේ. ඒ වාර්තාව අපිට කමිටුවට ලබා ගන්න බැරි වුණා. කවදා කොහොම කාට නිකුත් කරපු එකක්ද කියලා අපි ඒක දන්නේ නැහැ. දැන් ප්‍රශ්න තියෙන්නේ එහෙම කරපු ආයතනවල තියෙන වාර්තා සාකච්ඡාවට අරගෙනද? අනිත් අතට එහෙම නැතුව ස්වාධීනව අපේ ආයතන ඇතුලෙන් යම් ආකාරයකට විග්‍රහයක් වෙලාවත් මේ පිළිබඳව අඳුනගෙන නැද්ද? ඔය කරුණු අපි මූලිකව මේ වාර්තාවේ අන්තර්ගත කරලා තියෙනවා. දෙවෙනි පැතිකඩ මේක පැතිකඩක් මම කිව්වේ. දෙවෙනි පැතිකඩ විදියට අපි දැක්ක දේ තමයි මේ NCC givisumේ හොඳ ව්‍යාපෘතියක් වුණත්, ඉතාම හොඳට විශ්ලේෂණය කරපු ව්‍යාපෘතියක් වුණත්, අර පෙළ ගැස්මේ අපි කලින් කරපු ප්‍රමුඛතාවයෙන් ඉහළ මේක වුණත්, මේක ක්‍රියාත්මක කරන්න දාලා තියෙන ක්‍රමවේදය ශ්‍රී ලංකාවට පිළිගත හැක්කක් නොවේ. ඒකට හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක මේකේ මුදල් ගනුදෙනු කරන්න තියෙන ක්‍රමය ලංකාවේ සාමාන්‍ය විදේශ සම්පත් කළමනාකරණය කරන ක්‍රමවේදයට පටහැනිව පිටස්තර තමයි දාලා තියෙන්නේ. ඔබ කවුරුත් දන්නවා ලංකාවේ රජයේ තියෙනවා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක්. ඒකේ තමයි රජයට ලැබෙනා වූ විදේශ මුදල් ලැබෙන්නේ. ඒ විදේශ මුදල් රජයට ලැබුණාම ඒ ලැබෙන හැම ස්ටේට්යක්ම හැම ඩොලරයක්ම මේකේ වාර්තා වෙන්න ඕන. සමහර වෙලාවට ඍජුව ඒවා වියදම් කරා වෙන්න පුළුවන් ඒ ප්‍රධානය දෙන ආයතනයේ විසින්. හැබැයි මේ වියදම් කරන ප්‍රමාණය ගිණුම්ගත වෙන්න මේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සතු. ඒක පාර්ලිමේන්තු පරිශ්‍රයේ පාර්ලිමේන්තුවේ බලාධිකාරීත්වයේ යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම කරලා තියෙන වගකීමක් තමයි මුදල් රජයට ලැබෙන මුදල් කළමනාකරණය කිරීමේ වගකීම. එතකොට මේ givisumේ කියනවා ඔය ඩොලර් මිලියන 480 ප්‍රදානය ලැබුණම ඒක කළමනාකරණය කරන්නේ ඔය ක්‍රමයට නෙමෙයි. ඒක රජය විසින් අස්සා කරලා බාර ගන්න. එහෙම නෙමෙයි මේක කළමනාකරණය කරන්නේ. කොහොමද? රජයට අතේ දුරින් තියෙන රජයේ කියන ආයතනයක් හදලා. ඒකට නමක් දීලා තියෙනවා MCA ශ්‍රී ලංකා කියලා. MCA ශ්‍රී ලංකා කියන එක කම්පැනි. අපයෙන් සීමිත සමාගමක්. limited by guarantee. ඔයගොල්ලෝ අහලා ඇති. limited by guarantee කියන කම්පැනියක් හදලා තමයි මේක කරන්නේ. දැන් ඇත්ත තමයි මේ කම්පැනියේ අධ්‍යක්ෂක මණ්ඩලයට දාලා ඉන්නේ ඡන්දබලයේ හිමියයි රජයේ නිලධාරි තමයි. ඇත්ත තමයි රජයේ නිලධාරි ටික තමයි ඒක පාලනය කරන්නේ. ඉතින් රජයේ නිලධාරි ටිකක් පාලනය කරන පළියට අපට කියන්න බෑ මේ ආයතනය 100% ඒගොල්ලන්ගේ ක්‍රමවේදයන් රටේ දේවල් වලට අනුගත කරනවා කියලා. ඉතින් එහෙම ස්ථිරත්වයක් තියෙනවා නම් රජයේ නිලධාරි විසින් විතරක් පාලනය කරනකොට ආයතන සියල්ල නියමාකාරයෙන් හැද ගැහෙනවා කියලා තියෙනවා. රටකට විගණකාති දෙපාර්තමේන්තුවක් ඕනෙත් නැහැ. රටකට පොලිසියක් ඕනෙත් නැහැ. රටකට වෙන විමර්ශන ආයතන ඕනෙත් නැහැ. CID එකක් ඕනෙත් නැහැ. මොකද අපිට හරිම තහවුරුයි මේ ආයතන මුදල් අමාත්‍යාංශයක් ඕනෙත් නැහැ. පාර්ලිමේන්තු අර කාරක සභාව ඕනෙත් නැහැ. මොකද රජයේ නිලධාරි ටිකක් පාලනය කරනකොට මේ සියල්ල හොඳින් වෙනවා කියලා තහවුරු වුණා. එහෙම සාතිකයක් දෙන්න නම් මොකද විමර්ශන ආයතන. දැන් මේ සමාගමේ කරලා තින්නේ ඒ සමාගමට අධ්‍යක්ෂක මණ්ඩලයට රජයේ නිලධාරි ටිකක් දාලා ඊට පස්සේ කියනවා යටින් මේ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය හැර මේ රටේ තියෙනා වූ කිසිදු රාජ්‍ය ආයතනයක මේ ආයතනයේ දේවල් පිළිබඳ කිසිදු දෙයක් කතා කරන්න බලයක් අධිකාරීත්වයක් නැහැ කියලා. එතකොට මොකක්ද කියන්නේ? මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ කීප දෙනා විතරයි මේක ගැන පාලනය කරන්නේ. ශ්‍රී ලංකා රජයට ඒකේ මැදිහත් වෙන්න තියක් නැහැ කියලා. නිකන් නෙමෙයි. ලියලා තියෙනවා අර අභියාචනාමය බලතල තියෙන උසාවියකට හැර වෙන කිසිදු විදියකට ශ්‍රී ලංකා රජය ඇතුලේ බලපෑමකට මේ ආයතනය ලක් නොවිය යුතුයි කියලා. හැබැයි මේ ආයතනය සියලු හින්දු තීරණ ගැනීමේ
අවස්ථාවල් වලදී MCC ආයතනයේ අනුමැතිය අනුව කටයුතු කරන්න ඕන කියලා ලියලා තියෙනවා. ඊට අමතරව කියනවා එසේ වුණාට මේ කියන ආයතනයේ ක්‍රියාකාරීත්වය අඩුපාඩුවක් වුණොත් හරි ඒකෙන් හානියක් වුණොත් හරි ඒකෙන් මොකක් හරි වුණොත් සම්පූර්ණ වගකීම රජය ගන්න ඕන කියනවා. MCC ආයතනයේ ඒ කිසි දෙයක් ගැන ඒ වගකීමෙන් නිදහස් කරනවා කියලාම අපෙන් ලියලා අසං කරලා ගන්න දාලා තියෙනවා. දැන් ඔබම හිතන්න මට පාලනය කරන්න බැරි විදිහේ දෙයක් හදලා මගේ ඇත්තේ තියෙන අනිකුත් ආයතන වලට ඒ ආයතනය පාලනය කරන්න බැරි දෙයක් හදලා ඒකේ සියලු වගකීම් වලදී තීන්දුව తీරන ගන්න ඒවට බලපෑම් කරන්න තවත් පුද්ගලයෙකුට ඉඩකඩත් සලස්සලා ඒකේ ගන්නා වූ තීන්දුව తీරන වලින් මොකක්ද අගතියක් වුණොත් අර බලපෑම් කරන්න පුළුවන් එක්කෙනාව අයින් කරලා ඒ සියලු වගකීම් ටික මම ගන්නවා කියන එක කොයිතරම් ආර්කික අතාර්කික අසාරණ දෙයක්ද. ඉතින් අපි වාර්තාවේ එක පෙන්නලා තියෙනවා මේ කොන්දේසිය හරියන්නේ නැහැ. ලංකාවේ රජය යම් ප්‍රතිදානයක් ලබා ගන්නවා නම් අර රටේ තහවුරු වෙලා තියෙන ඒ භාණ්ඩාගාරය හරහා එන ක්‍රමවේදෙනු ගල් ටික ලබා ගන්න. අරගෙන ඉඩම් නම් ඉඩම් අමාත්‍යාංශේ, ප්‍රවාහන නම් ප්‍රවාහන අමාත්‍යාංශේ යටතේ අදාළ ව්‍යාපෘති ඒක හදලා උග රිප් කරන්න. ප්‍රශ්නයක් නැහැ. ඊළඟ අපි දැක්ක දේ තමයි මේ වාර්තාව ඇතුළේ වෙනවා වෙනත් විවිධ කොන්දේසි. ඒ කොන්දේසි තුල අපිට පේනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි රටේ නීතිමය පද්ධතියට පටහැනි දේවල් තියෙනවා මේක ඇතුලේ අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. මම කෙටියෙන් කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සමහර දේවල් කොච්චර පටහැනිද කියනවා නම් ඒකේ තියෙන දැන් උදාහරණයක් එක උදාහරණයක් කියන්නම්. ශ්‍රී ලංකා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ සඳහා අදාළ නොවේ කියලා වගන්තියකින් විලස්සම් කරගන්න හදනවා අපෙන්. දැන් ඔබතුමා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන එකෙන් අපි කරේ එකක් තමයි ස්වාධීන කොමිෂන් සභාවක. එයින් එක ස්වාධීන කොමිෂමක් තමයි ප්‍රසම්පාදන කොමිෂම. ප්‍රසම්පාදන කොමිෂමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙනවා ලංකාවේ රාජ්‍ය ක්ෂේත්‍රයේ සියලු ප්‍රසම්පාදන කටයුතු සඳහා මාර්ගෝපදේශ ගයිඩ්ලයින්ස් හදලා රෙගියුලේට් කරලා නියාමනය කරන්න. එතකොට රජයේ ආයතනයකට පුළුවන්ද? කැබිනට් මණ්ඩලයට පුළුවන්ද? වෙන කාට හරි පුළුවන්ද? ලංකා රජය වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කරන්න අනේ ඒ යෝජනාවලිය ඒකොල්ලන්ට බෑ ඒක බලපෑම් කරන්න කියලා එහෙම ලියලා අත්සන් කරන්න පුළුවන්ද? මම අපිට නම් පේන්නේ නැහැ පුළුවන් කියලා. අපිට එහෙම අපි සමහර වෙලාවට මේ පිළිබඳව මේ මධ්‍යස්ථව මේක බලන නිසා අපිට මේක පේනවා වෙන අයට පේන්නේ නැතුවද මන් දන්නේ නැහැ. හැබැයි අපිට නම් පේන්නේ නැහැ ඒක. තව එකක් මේකේ බරපතලකම තමයි මේ හද ගිවිසුම මේ MCC ගිවිසුම කියන එක ඒකට පාර්ලිමේන්තු අනුමැතියක් ගන්න ඕන කියලා අපි කියලා තියෙනවා. පාර්ලිමේන්තු විතර නෙමෙයි සමස්ත මහජන මත වලට ඉස්සරහට දාලා මහජනතාව ඉදිරියට සාකච්ඡා කරලා මේක තව දුරටත් සංශෝධනය කරනවා නම් ඒවත් MCC විතරක් නෙමෙයි ඕනෑම විදේශ ජාත්‍යන්තර ගිවිසුමකට යනකොට වීඩියෝ පෙනෙන සුළු විදියට මේක කරන්න කියලා අපි මේක කියලා තියෙනවා තමයි. හැබැයි ඒ කිසිම ගිවිසුමක ඒ ගිවිසුම පාර්ලිමේන්තු මතක් කරන්න ඕන කියලා නැහැ. අවශ්‍ය දේ ගිවිසුම පාර්ලිමේන්තුවට ගියාම ගිවිසුම් ගත වීමට අනුමැතිය දෙනවා ඒක බලලා. ගිවිසුම් ගත වීමට අනුමැතිය දෙනවා කියන්නේ ගිවිසුමේ කොන්දේසි මේ රටේ පාර්ලිමේන්තු මතකින් අපේ නීතිය බවට පත් කරනවා නෙමෙයි. දැන් මේකේ තියෙනවා ලියනව සියලු වගකීම් ටික ලංකාවේ නීති බවට පත් විය යුතුයි කියලා. ඒ පාර ප්‍රසම්පාදන රෙගුලාසි ටික හරි නෑ කියන එක ලංකාවේ පනතක් වෙන්න ඕනයි. ලංකාවේ නීතිගත වෙන්න ඕන. ඉතින් මේක හැකි වැඩක්ද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රසම්පාදනය 19 වෙනි සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභාවකට දීලා තියදී ඒකෙන් ව්‍යාපෘතියක් වෙච්ච ගිවිසුමක් අරන් ගිහලා පාර්ලිමේන්තුවට දාලා සරල බහුතරයෙන් පාස් කරන්න පුළුවන්ද? ඒක සරල බහුතරයෙන් පාස් කරන්න බැහැ නම් ඒකට 3න් 2ක් අනිවාර්යෙන් අවශ්‍ය වෙයි. ඉතින් මෙන්න මේ වගේ පරස්පර විරෝධී තැන්මයක් මේක ඇතුලේ තියෙනවා ලංකාවේ නීති පද්ධතියත් එක්ක ගැටෙන ලංකාවේ ක්‍රමවේද එක්ක ගැටෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක ගැටෙන. ඒ නිසා අපි දේ තමයි මේ වාර්තාව අපි ලියලා තියෙන්නේ මේ විදියට කරන්න හොඳ නෑ මේක. කරනවා නම් ඒ ක්‍රමවේද සමාජය හරියට ලංකාවේ නීති පද්ධතිය ඇතුලේ මේක කරලා මේක එක්තැනක වගන්තිය ලියලා තියෙනවා මේ ගිවිසුමේ සියල්ල ක්‍රියාත්මක විය යුත්තේ ජාත්‍යන්තර නීතියට කියලා. ඉතින් මේ ජාත්‍යන්තර නීතිය මොකද්ද කියනවත් පැහැදිලි කරලා නැහැ. මේකේ නැහැ අර මතභේද ඇති වුණොත් මතභේද නිරාකරණය කරන ක්‍රමවේදයක් මේකේ ලියලා නැහැ. ඉතින් මේකේ තව බරපතල කරුණු තියෙනවා අපි ඉස්සරහට ඒව ගැන සාකච්ඡා කරමු. එකක් තමයි මේ ව්‍යාපෘතිය හරහා හදන සියලු නියම වල ඔයගොල්ලෝ දන්නවා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරාම ව්යාපෘතියෙන් එන අවුට්පුට්ස් තියෙනවා. ඒ නිර්මාණ තියෙන මොනවා හරි සොෆ්ට්වෙයාර් එකක් පුළුවන් සිස්ටම් එකක් පුළුවන් ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් පාරක් වෙන්න පුළුවන් මොකද්ද කියන එක අදාළ නැහැ. ඒ සියලු දෙයි බුද්ධිමය දේපල අයිතිය ආයතනයේ සතු විය යුතුයි කියලා
අපි ලව්ව අසංකර කරනවා. ඉතින් මේක දාලා පාර්ලිමේන්තුවේ පනතක් විදිහට පස් කරාම මේ රටේ ඇඟ බැඳෙන්නේ නැද්ද? එතකොට අපි මේ කියන්න හදන්නේ ලංකාවේ මොකක් හරි සිස්ටම් එකක අදාළ සියලු නීති ටික හදලා අපි කියමු ට්‍රැෆික් මැනේජ්මන්ට් කියලා. ට්‍රැෆික් මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙනවා මේකේ හදන්න. ඒ ට්‍රැෆික් මැනේජ්මන්ට් සිස්ටම් එක හදලා ලංකාවේ ට්‍රැෆික් මැනේජ්මන්ට් සිස්ටම් එකට ඕන කරන software එක මේකේ හදලා ඒකේ බුද්ධිමය දේපොළයි තියෙන MCC එකට දුන්නාම ලංකාවේ ආයතන කොහොමද ඒක පාවිච්චි කරන්නේ? අඩු ගානේ ලංකාවේ ආයතන වලට මේක නොමිලේ පාවිච්චි කළ හැකියි කියලාවත් මේක ලියලා නැහැ. අඩුම වශයෙන්. එහෙමවත් මේක ලියලා නැහැ. එතකොට දැන් බුද්ධිමය දේපොළයි තියෙ එයාට පැවරුවම තව ගොඩක් දේවල් මතුවෙනවා කියන එකට ඔබට තේරෙන්න ඕන. මොකද ඒකේ සියල්ලේ අතුරු ටික ඒගොල්ලෝ අතේ තියෙන්නේ. මම ඒ නිසා තමයි ජනාධිපතිතුමාගේ සාකච්ඡාවේදී කිව්වේ ගයක් හදන්න නැතිලා ඊ අතුරු ඉල්ලනවා වගේ වැඩක් කරලා තියෙන්නේ කියලා. එතකොට ඒ තපත්ත. ඊළඟට මේකේ තියෙනවා මේ ව්‍යාපෘතියට ගේන මේ ව්‍යාපෘතිය හා සම්බන්ධ කිසිම වත්කමක් හෝ යෙදවුමක් හෝ ආනයනයක් හෝ රඳව ගන්න බෑ කියලා. කොහෙවත්. රඳව ගත්තොත් මොකක් රාජ්‍ය ආයතනයකින් රජයේ මැදිහත් විලාස් කරලා දෙන්න ඕනේ. මේව ගැන හිතන්න. දැන් මේවා අපිට හිතන්න සිදුවන්නේ මේ වචනත් එක්කම විග්‍රහ කරමින්. මොකද ඔයත් එක්කම අර ආරක්ෂක අමාත්‍යාංශයට නිකුත් කරපු විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්තාවේ තියෙන පරිදි තව givisum මේ රටේ අස්සම් කරපු ඇක්සා කියලා givisumක් තියෙනවා. සෝෆා තියෙනවා. මේවා මේ givisum වල තියෙනා වූ කරුණු අනුව මේ විදිහේ රඳවා ගැනීම කරන්න බැරි වීම ඊළඟ මුක්තිය ලබා දීම වගේ දේවල් එකට තියලා බලන්න ඕන නේද? මේක අර ජිග්සෝ පසල් එකක එක කැල්ලක් විතරක් අරගෙන අනේ මේ ලස්සන මලක් මේකෙන් පේන්නේ ඒක හන්දා මේක හොඳයි. මේක නම් බැලුවමත් ලස්සන මලක් පේන්නේ හොඳයි. මේ දෙක එකට තිබ්බම තමයි යක පේන්නේ. එතකොට මේ දෙක එකට අරගත්තම අර පොඩි ළමයින්ට අපි දෙන්නේ මේ ජිග්සෝ පසල් හදන්න. දැන් ඒ බලන්න එපාද මේක? ඒ සඳහා තමයි රටේ ආයතන තියෙන්නේ බහුක්ෂේත්‍රීය මේක විමර්ශනය කරන්න. ඒකයි අපි මුලින් කිව්වේ මේ වාර්තාවේ ඒ දේ සිදු වෙලාද ප්‍රමාණවත්ව කියලා අපි ප්‍රශ්න කරනවා තියෙනවා. ඒ අනුව මම ඉවර කරන්න මගේ කතාව. ඒ අනුව මේ තියෙන මුණුවරින් මේ තියෙන තත්වයෙන් මේ තියෙන givisum ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා. කිසිම කොන්දේසියකින් තොරව මේක අසං කරනවා. අවශ්‍ය නම් මේක සලකා බැලීමටවත් අවශ්‍ය නම් රජයට අර රාජ්‍ය යන්ත්‍රණය තුළ අපේ රටේ නීති රෙගුලාසි වලට බැහැර වෙන්නේ නැති අපේ රටේ ක්‍රමවේද යටතේ මනාකොට විශ්ලේෂණය කරලා ප්‍රමුඛතා තීරණය කරන ලද ඒ ව්‍යාපෘති රට හානි නොවන ආකාරයට ගොඩනගලා රට ඇතුලේ යන්ත්‍රණයට ගැලපෙන ආකාරයට මේ වගේ කොන්දේසි වලින් තොරව ක්‍රියාත්මක කරනවා නම් ඒක සලකා බලන්න ඕනම් පුළුවන්. හැබැයි ඒත් අපි කොන්දේසි දාලා තිනවා අපේ යෝජනාවක් කරලා තිනවා. හැබැයි ඒත් එහෙම කළත් ඒ විදිහට විශ්ලේෂණය කරලා ඔක්කොම කරලා වාර්තා හදලා සේරම කරලා කරත් මහ ජනතාවට විවෘත කරන්න කල්ැතු මහ ජනතාවගේ අදහස් ලබා ගන්න ජනමාධ්‍යවලට දාන්න වෘත්තීය ආශාවලට දාන්න ඒ අයගේ අදහස් ගන්න ප්‍රමාණවත් ආකාරයේ සමාජ සංවාදයක් හදලා ඊට පසුව පාර්ලිමේන්තුවට දාලා සමහර වෙලාවට පාර්ලිමේන්තුවේදී ඒක දාපු ගමන් අවශ්‍ය වෙන ඉඩ තියෙනවා 3-2ක් හෝ ජනමත විචාරණයක් හෝ සමහර දේවල් වලට ඔය ඉඩම් කතාව අපි ඉස්සරහට කතා කරමු. ඒකට අනිවාර්යෙන් ඒ විදිහේ දේවල් ඕන වෙන්න ඉඩ තියෙනවා. එහෙම අවශ්‍ය නම් ඒව කරන්න පුළුවන් නම් ඒ විදිහට මුළු රටේම මහ ජනතාවගේ කැමැත්ත ඇතුව නම් ඉතින් මුළු රටේ මහ ජනතාවගේ ජනමත විචාරණයකින් මුළු අනුක්‍රම ව්‍යවස්ථාවත් ඕනනම් වෙනස් කරත හැකියි. එහෙම කරාට නම් අපේ විරුද්ධත්වයක් නැත කියලා අපි මේ වාර්තාවේ කියලා තියෙනවා. එහෙම කරනවා නම් ඒ විදිහට තමයි කරන්න ඕන කියලා. ඒ ඇරෙන්න කරන්න එපා කියලා තමයි අපි හිතන්නේ. එතකොට මේකෙදි මම අවසන් කරන්න තව එක කරුණක් විතරක් කියන්නම්. මොකද ඒක මතුවෙච්ච කරුණක් නිසා මේ පහුගිය කාලවල අතිගරු ජනාධිපතිතුමා මේ සාකච්ඡා කරන්න කියන්නත් ඇත්තේ ඒ නිසායි. මොකද විවිධ මත පළ වෙනවා යම් තැන්වල ඒ නිසා වෙන්නේ නැති අපිට කියන්න නැත්තේ ඇවිල්ලා මේ කතාව මේ වෘතව කියන්න කියලා. මේක අධ්‍යයනය කරනකොට ඉట్లా ගිය කරුණක් තමයි මීට පූර්වගාමීව MCC ආයතනය සමග තව givisum එකක් අස්සම් කරලා තියෙනවා කියන එක. දැන් මේ givisum දෙක අස්සම් සහිතව මේ වාර්තාව ඇතුලේ තියෙනවා. අපි දැන් මේ පොත් තුනම ඔබලා ඉස්සරහට දාන ඔයගන්ට කෙනෙකුට ඕන කෙනෙකුට බලා ගන්න. බලන්න Annex 5A Annex 5B කියලා දාලා තියෙන්නේ මේ givisum දෙක. කවුරු හරි කියනවා නම් MCC ආයතනය සමග ලංකාව මීට පෙර givisum දෙකක් අස්සම් කරලා නැහැ කියලා ඔබම බලා ගන්න කවුද ඇත්ත කියන්නේ කියලා. givisum දෙකක් අස්සම් කරලා තියෙනවා. එක givisumක් අස්සම් කරලා තියෙන්නේ ඩොලර් මිලියන 7.4ක් වඳා. ඊළඟ givisum අවුරුද්දක් ඇතුළත අස්සම් කරලා තියෙනවා. අවුරුද්දකට පොඩ්ඩක් අඩුවෙන් කාලෙදී අස්සම් කරලා තියෙනවා. තව ඩොලර් මිලියන 2.6ක් සඳහා දෙක එකතු කරලා ඩොලර් මිලියන 10ක් දක්වා යන්න. ඇත්තටම දෙවෙනි එක සංශෝධිත එකක්. පළවෙනි එකේ කියන්නේ টপিං අප් කියලා. টොප් කරලා තියෙන්නේ 7.6 7.4 තව 2.6කින් උසට 10ක් දක්වා වර්ධනය කරලා තියෙනවා. ඉතින් අපි විමර්ශනය කරනකොට අපිට ආපු පළවෙනි ප්‍රශ්නය තමයි
2017 දී 7.6ක් ආධාරයක් ලබා ගන්න. පළවෙනි දේ ආධාරය ලබාගෙන තියෙන මොකටද බැලුවොත් ඒක givisuma දිහා බැලුවම ලබාගෙන තියෙන්නේ කියන එකෙන් අදහස් කරන්නේ සල්ලි අරන් කියන එක නෙමෙයි. අපි එහෙම කියලා නැහැ කොහෙවත්. අපි කියලා තියෙන්නේ ප්‍රධානයෙන් ලබාගෙන තියෙන givisumකින්. ඇයි ඒ givisumකින් ලබන්නේ? givisumේ හැටියට MCC අත්සන් givisuma අත්සන් කිරීමට සූදානම් කිරීමක් සඳහා ඒවා preparatory activities සඳහා. එතකොට මේ පෙර සූදානම් වැඩ සඳහා අසං කරපු givisum සඳහා තමයි මේ අපිට පේන විදිහට මේ givisum කරලා තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා 2007 දී ඒ පෙර givisum වැඩ පෙර සූදානම් සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් වලට 7.4ක ප්‍රදානයක් ලබා දීමට එකඟ වෙලා තියෙනවා, ලබා ගැනීමට එකඟ වෙලා තියෙනවා. දැන් ඊට අවුරුද්දක් ගත වෙන්න පෙර නැවත මේක තව ගානකින් වැඩි කරලා ඉල්ලන්න මොකක්ද? අපිට මේ පේන හේතුව තමයි සාමාන්‍ය සාධාරණයෙන් පේන හේතුව තමයි අර ගාන මදි කියලා පේනකොට නේද ඊළඟ එක ඉල්ලන්න වැඩි කරලා. එහෙනම් බොහොම ස්වභාවිකව අපිට අහන්න තියෙනවා. එහෙනම් අර මුලින් අස්සන් කරපු 7.6 ප්‍රාණයට අදාළව වියදම් කරපුවා ගත්තනම් වියදම් කරපු ටික පෙන්වන්න කියලා අපි විදේශ සම්බන්ධ දෙපාර්තමේන්තුවට කිව්වා. ඒගොල්ලනේ විදේශ මුදල් මේ රටේ කළමනාකරණය කිරීමේ වගකීම දන්නන්නේ. අපි ඒගොල්ලන්ව කැඳවලා ඇහුවා මේ 7.6ට මොකද උනේ කියලා. ඒගොල්ලන්ට කිසිම ලේඛනයක් අපිට ඉදිරිපත් කරන්න බැරි වුණා. මේ 7.6 සම්බන්ධයෙන් මුදල් ආවද ආවේ නැද්ද කාටද වියදම් කරේ කොහොමද වියදම් කරේ කියලා. එතකොට 7.6ට මුකුත් වෙච්ච දෙයක් දන්නේ නැතුව ඒ ආයතනම මැදිහත් වෙලා නැවත 2.6ක් ඉල්ලන්නේ ඇයි? අපි ඔන්න ඕක මේක කියලා තියෙනවා මේක පුදුමයට කවුන කියලා. අපි වාර්තාව දාමු ඉස්සරට. ඒ තින තැනක් පෙන්නන්නම් පුදුමයට කවුන කියලා. මේකේ තියෙන්නේ මේ givisum අසංකපු එකේ අසකරන දීලා පින්තූර. ඉතින් මේක නෑ කියනවා නම් කවුරු හරි මට තේරුම් ගන්න බෑ මේ එහෙමත් නෑ කියන්න පුළුවන්ද කියලා. හරි. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපේ කමිටුව කවුරුවත් දේශපාලනික කතාවක් නෙමෙයි කරන්නේ. බොහොම වෘත්තික වැඩක් කරලා තියෙන්නේ. අපිට හම්බෙච්ච දේ givisumත් එක්ක ඔබලට ඕන නම් ෆොටෝග්‍රාෆ් එක ගන්න මම දාන්නම්. මොකද ඒකේ soft copy එක අපි ළඟ නෑ. hard copy එක තියෙන්නේ. ඒක යථාර්ථයේදී යථා කාලෙදී ස්කෑන් කරලා ඔය annexes එක දානකොට දාවි. එතකොට බලන්න අස්සන් එක මේ තියෙන givisum දෙක. මේ තියෙන givisum දෙක අරගෙන ඕනනම් ඔයගොල්ලෝ අරගන්න. අරගෙන ෆොටෝග්‍රාෆ් කරනවා ෆොටෝග්‍රාෆ් කරනවා. දැන් මෙතනදී අපිට මතුවෙන ප්‍රශ්න දෙක තමයි මේකට මුදල් ආවේ නැහැ කියලා කියන නිසා මේ කමිටුව බොරු කිව්වා කියලා නේද කතා කියන්නේ. ඉතින් අපි කමිටුවේ වාර්තාවේ කොයි තැනකවත් කියලා නැහැ ඔය givisum වලට අදාළ මුදල් ලංකාවට ආවා කියලා. අපි එහෙම කියන්න දැනුමක් තියෙනවා. අපි නම් ගිණුම් වාර්තාව නැහැ කියලා කියන එක බොරුනේ. අපි ගිණුම් වාර්තාවක් නැහැ කියලා කියනකොට මේකෙන් කියවෙනවනේ අපිට මේ පිළිබඳව කිසිම තොරතුරක් හොයාගන්න බැරි වුණා කියලා. එතකොට මේකේ සල්ලි ආවේ නැහැ කියලා කවුරු හරි කියනවනම් ඉතින් අපිට ඒක විරුද්ධත්වයක්. අපි ඒක ඔව් කියනවද නැහැ කියනවද යන්න ඕනේ නැහැ. හැබැයි ඒක කරුණු මතුවෙනවා එතකොට. මොකද්ද මතුවෙන කරුණ? ඒ කියන ආකාරයට මේ මුදල් ලැබී නැත්නම් ඒ කියන ආකාරයට මේ මුදල් 2007 සිට ලැබී නැත්නම් ඔන්න බලන්න අහන ප්‍රශ්න ටික. 2018 තව 2.6කට වැඩි කරලා ඉල්ලුවේ මන්ද? ඒක කවුරු හරි පැහැදිලි කරන්න එපා. තාත්තාට සල්ලි දෙනවා මොකක් හරි දෙයකට හවස ගිහින් මොන හරි අරගෙන එන්න කියලා. මම තාත්තා ගාවට ඇවිල්ලා ඇහුවාම තාත්තේ මට තව රුපියල් 10ක් 15ක් වැඩිපුර දෙන්න කියලා තාත්තා අහන්නේ නැද්ද කොහොමද අර මේ මන් දීපු සල්ලි වලට මොකද කරේ කියලා අහන්නේ නැද්ද? එහෙම අහන්නේ නැති තාත්තාද මේ රටේ ඉන්නේ? මේ මහ ජනතාවගේ මේ මහ ජනතාවගේ ලැබුණත් නැතත් මහ ජනතාව වෙනුවෙන් දීපු දෙයක් නෙමේ මේ givisum කියන එක. මේ givisumෙන් රජය බැඳෙනවනේ මේ givisum ලබා ගන්න. එතකොට තව එකකට බඳින්න පෙර ඇහුවේ නැද්ද මේ 7.6ට මොකද කරේ කියලා? ඇසිය යුතුයි ඒක. හොඳයි. අපි පිළිගමු 7.6 අරගෙනත් නැහැ. 2.6 අරගෙනත් නැහැ. 7.4 අරගෙනත් නැහැ. 2.6 නැහැ කියලා හිතමු. එතකොට එහෙනම් මේ givisum අස්සම් කරේ යම් අරමුණකටද යම් සූදානම් කිරීමකටද ඒක කරේ. මේ ව්‍යාපෘති අවසානයේ අස්සම් කිරීම සඳහා යම් ව්‍යාපෘති ගොඩනැගීමක් සූදානම් කිරීමක් පෙර සූදානමක් යම් ආකාරයකට තව දුරට විග්‍රහ කිරීමක් කරන්න නේද මේක දෙන්නේ නැත්තේ. එතකොට ඒකෙන් කියවෙනවද එහෙනම් සල්ලි ආවේ නැහැ කියන එකෙන් ඒ පෙර සූදානම උනේ නැහැ කියලා. එතකොට පෙර සූදානම උනේ නැත්නම් ඒ සූදානම් නොවුණු එකකටද මේ 2019 ඔක්තෝබර් මාසයේ ආණ්ඩුවේ අසන ගන්න කියලා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දෙන්නේ. ඒක ඉවෙඩි නැද්ද? කසාද givisum අස්සම් කරන්නේ මනමාලිත් එක්ක. මනමාලි කවුද කියලා දැනගෙන එතකොට මනමාලි කවුද කියලා හොයන්න. ඉන්න මනමාලිලා අතර විග්‍රහ කරන්න. ඉන්න මනමාලිලා කවුද කියලා හොයන්න. කොයි වගේ අය සුදුසු කියලා හොයන්න. ඒ අයගේ තියෙන වත්කම් හොයන්න. ඒගොල්ලන්ගේ තියෙන සුදුසුකම් බලන්න.
ඒගොල්ලන්ගේ තියෙන ಗುಣගරුකකම් බලන්න. ඒගොල්ලන්ගේ තියෙන වෙන වෙන චරිත ලක්ෂණ බලන්න. ඒ හොයන්න පෙර සූදානමට යම් යෙදමක් කරනවා. ඔව්. අපි කවුරුත් ඒ වැඩේ කරනවා. එතකොට මේ පෙර සූදානම සඳහා තියෙන වෙන් කරන මුදල් පාවිච්චි නැහැ කියගේ තේරුම මනමලි සූදානම් නැහැ කියන එක නෙමෙයිද? එතකොට මේ කසාද පිවිසුම අස්සම් කරන කියන්නේ සූදානම් නැති මනමාලියෙක්ද? දැන් මේ ප්‍රශ්න කොමිටුව අහන්න එපාද? කොමිටුව විසින් කරලා තියෙන්නේ අන්න ඒ ප්‍රශ්නට අහලා දැන් මේ පෙර සූදානම සඳහා තියෙන මේ බ්‍රේක්ඩවුන් එකක් මේකේ තියෙනවා. කැමති කෙනෙකුට ඕන නම් බලන්න පුළුවන්. program assessment and analysis, program administration මේ එක තියෙන මුදල් වෙන් කරලා තියෙනවා මේක ගන්න. ඒතකොට මේවා වෙලාද? එහෙනම් වෙලා නැත්තම් සල්ලි ආවේ නැතුවත් ඒක වුණා නම් කොච්චර හොඳදනේ? සල්ලි නැතුව නිකම් මේක වෙලා කවුරු පිනට ඒක කරලා දීලා ඉතින් අපි සාදු සාදු කියලා පින් අනුදම හොඳන් මේ කවුරු හරි පිනට ඒ ටික කරලා දීලා නම් කමක් නැහැ. අපි මේ ප්‍රශ්නේ අහුවා විතරයි. අපි මේ රජයේ ආයතන වලින් මේ ප්‍රශ්නේ අහුවා. එහෙනම් පෙන්වන්න අපේ වෙච්ච වියදම් ටික එහෙම නැත්තම් ඒ වැඩේ වෙලා නැත්නම් ඇති. තව එකක් තියෙනවා. මේ සල්ලි ටික ඇවිල්ලා නැත්තම් ඉතින් හොඳයි. එහෙනම් ලංකා රජයේ කිසිම බැඳීමක් නැහැනේ. ඊළඟ කිවිසුම අසම් කරන්න ඉස්සෙල්ලා කලින් ගත්ත දෙයක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. දැන් රජයේ බොහොම නිදහස් 1000 දිනක් ගත්ත හැකි. බොහොම ස්තුතියි. ඊටු ටිකට අපේ මහරුත් කතා කරයි.